ආයු වැඩේවා, නිරෝගී වේවා, සුවපත් වේවා ඔබ රට සහ මුළු ලෝකෙම. ඔබ රට සහ මුළු ලෝකෙම සුවපත් වේවා. දැනුම අලුත් වෙනවා. දැනුම අලුත් වෙන නිසාම දැනුම පරණ වෙනවා. දැනුම අලුත් වෙනවා, දැනුම පරණ වෙනවා. අපි ගාව තියාගෙන හිටපු සමහර දැනුම කවදාවත් ඒක වෙනස් වෙන්නේ නැහැ කියලා හිතුවට අලුතෙන් දැනුම නිර්මාණය වෙද්දී, නිෂ්පාදනය වෙද්දී අපි කලින් දැනගෙන හිටපු දේවල් වැරදි කියලා දැනෙන්න පටන් ගන්නවා. කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන්ුත් එහෙමයි. හරිත විප්ලවය ආපු කාලේ අලුතෙන් දැනුමක් නිර්මාණය වෙලා කිව්වා නෑ මේක තමයි යන්න ඕනේ. ඒ අනුව කෘෂි රසායන ද්‍රව්‍ය පාවිච්චි කරන්න පටන් ගත්තා. දැන් ලෝකයේ අලුතෙන් දැනුම නිර්මාණය කරගෙන තියෙනවා. ඒ අනුව කෘෂි රසායනික පොහොර, කෘමිනාශක මේවා භාවිත කරන කෘෂිකර්මාන්තය යල් පැන ගිය කෘෂිකර්මාන්තයක්. කන්වෙන්ෂනල් ඇග්‍රිකල්චර් එහෙම නැත්නම් සාම්ප්‍රදායික ගොවිතැන බවට මේ පොහොර රසායනික වශයෙන් කෘමිනාශක, වල්නාශක භාවිත කරන ගොවිතැන තල්ලු වෙලා යනවා. ඒ අනුව අලුත් ගොවිතැන් ක්‍රමයක් එනවා. ඒ තමයි පරිසර හිතකාමී ගොවිතැන් ක්‍රමය. ඒක තමයි අලුත් ගොවිතැන. අපි ඉස්සරහට යන ගමනක්, මේ පස්සට යන ගමනක් නෙවෙයි. ඒ අනුව සෞඛ්‍ය සම්පන්නව ජීවත් වීම සඳහා දැනුම කලින් දැනගෙන හිටිය දැනුමට වඩා අලුත් දැනුම අවශ්‍යයි. කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන්ුත් අවශ්‍යයි. දෛනික ජීවිතයේදීත් අවශ්‍යයි. බලමු දැනුම හොයාගන්න මාධ්‍ය ඕන තරම් තියෙනවානේ. ඒ අනුව මේ ජංගම දුරකථනය හොඳ මෙවලමක් දැනුම හොයාගන්නවා නම් මේ වෙනකොට කොවිඩ් ආසාදිතයන් ලොව පුරා වාර්තා වෙනවා 18,33,88,992ක්. 18,33,88,992ක් වාර්තා වෙනවා. මේ වෙනකොට එයින් 39,70,595ක් මිය ඇතිලා. ලෝක තත්ත්වය එහෙමයි. ඊයේ දවසට වාර්තා වෙනවා සමස්ත රෝගීන් සංඛ්‍යාව 4,22,339ක්. වැඩිපුරම රෝගීන් වාර්තා වෙන්නේ ඒ අතරින් බ්‍රසීලයේ. බ්‍රසීලයේ ඊයේ දවසට 63,140ක් වාර්තා වෙනවා. ඉන්දියාවෙන් 43,360ක් වාර්තා වෙනවා ඊයේ දවසට අලුතින් රෝගීන්. මරණ 8,004ක් ඊයේ ලෝකයෙන් වාර්තා වෙද්දී එයින් මරණ 1,943ක් බ්‍රසීලෙන්, මරණ 796ක් ඉන්දියාවෙන් වාර්තා වෙනවා. ලංකාවේ තත්ත්වය අපිට වාර්තා කරන්න පාදක කරගන්න තොරතුරු මූලයේ විදියට කොවිඩ් කාර්ය සාධක බලකායේ වෙබ් අඩවිය ඔවුන් ඊයේ රෑ 10:33ට ඒක යාවත්කාලින කරනවා. ඒ අනුව ඊයේ දවසට අලුතෙන් රෝගීන් 1,883 දෙනෙක් හඳුනා ගන්නවා. මේ වෙනකොට මරණ සංඛ්‍යාව ශ්‍රී ලංකාවේ 3,120 දක්වා ඉහළ නැගලා තියෙනවා. සමස්ත රෝගීන් සංඛ්‍යාව මෙතෙක් වාර්තා වෙන 2,60,972ක්. එයින් 2,27,840ක්ම සුව වෙලා ගෙදර ගිහිල්ලා තියෙනවා. ඒ අනුව මේ වෙනකොට රෝහල්ගතව අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 30,055යි. 30,055යි. දැන් ඒත් එක්කම අද දවසේ අද උදෑසන සිට හුදකලා භාවයට ලක් කරන ප්‍රදේශ මොනවද සහ හුදකලා භාවයෙන් අත්මිදෙන ප්‍රදේශ මොනවද කියලා වාර්තා කරන්න පුළුවන් යුද හමුදාපති සහායක අබද මණ්ඩල ප්‍රධානී ඒ වගේම කොවිඩ් වැළැක්වීම කාර්ය සාධක බලකායේ ප්‍රධානී ජෙනරාල් ශවින්ද්‍ර සිල මහත්මයා නිකුත් කළ නිවේදනය අප අත තියෙනවා. ඉස්සෙල්ලම අපි මේ පුවත රටට කියනවා ITN පත්තරමේන්තුවෙන් හුදකලා බවට පත් කරන ග්‍රාමීණ නිලධාරී ඉවසම් සහ ප්‍රදේශ 5ක් අද දවසේදී ප්‍රකාශයට පත් වෙනවා. රත්නපුර දිස්ත්‍රික්කයේ කිරිඇල්ල පොලිස් බල ප්‍රදේශයේ මටුවාගලවත්තේ උඩ කොටස, මාටුවාගලවත්තේ උඩ කොටස හුදකලා බවට පත් කරනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල පොලිස් බල ප්‍රදේශයේ හැඳල උතුර ග්‍රාමීණ නිලධාරී ඉවසමේ ඕලන්ද ග්‍රාමය, හැඳල උතුර ග්‍රාමීණ නිලධාරී ඉවසමේ ඕලන්ද ග්‍රාමය සහ වත්තල පොලිස් බල ප්‍රදේශයේම හැඳල උතුර ග්‍රාමීණ නිලධාරී ඉවසමේ රබර්වත්ත ගම හුදකලා බවට පත් කරනවා. කොළඹ දිස්ත්‍රික්කයේ නුගේගොඩ පොලිස් බල ප්‍රදේශයට අයිති ඔබේසේකරපුර 514C ඔබේසේකරපුර 514C වසම හුදකලා බවට පත් කරනවා. නුවරඑළිය දිස්ත්‍රික්කයේ බොගවන්තලාව පොලිස් බල ප්‍රදේශයේ කොටියාගලවත්ත පහළ කොටස අද හුදකලා බවට පත් කරනවා. යනුව කිරියැල්ල පොලිස් බල ප්‍රදේශයේ මටුවාගලවත්තේ උඩ කොටස, වත්තල පොලිස් බල ප්‍රදේශයේ හැඳල උතුර ග්‍රාමීණ නිලධාරී ඉවසමේ ඕලන්ද ග්‍රාමය සහ හැඳල උතුර ග්‍රාමීණ නිලධාරී ඉවසමේ රබර්වත්ත ග්‍රාමය, ඊළඟට නුගේගොඩ පොලිස් වසමේ ඔබේසේකරපුර 514C ප්‍රදේශය සහ බගවන්තලාව පොලිස් බල ප්‍රදේශයේ කොටියාගලවත්ත පහළ කොටස අද උදෑසන සිට හුදකලා බවට පත් කරනවා. අද උදෑසන සිට මෙන්න මේ කියන ප්‍රදේශ හුදකලා භාවයෙන් ඉවත් කරනවා. බියගම පොලිස් බල ප්‍රදේශයේ යටිහේන ග්‍රාමීණ නිලධාරී ඉවසමේ පොල්හේන පාර, ලේක්විව් පාර, ආයෝජන මණ්ඩල පාරේ වැව පාරට හැරෙන තෙක් කොටස හුදකලා භාවයෙන්
ඉවත් කරනවා. මීගහවත්ත පොලිස් බල ප්‍රදේශයේ සියඹලාපේ වත්ත ග්‍රාම නිලධාරී වසමේ දේවාල පාර ආර්යදාස විතානගේ මාවත ආර්යදාස විතානගේ මාවත අවසන් වන ස්ථානය සියඹලාපේ වත්ත කඳුගොඩ පාර උදකලා භාවයෙන් ඉවත් කරනවා. මහාවෙල එකේ මාතලේ දිස්ත්‍රික්කයේ මහාවෙල පොලිස් බල ප්‍රදේශයේ දෙමද ඔය E417 ඒ කියන ප්‍රදේශය උදකලා භාවයෙන් ඉවත් කරනවා. ඒ අද දවසේ උදකලා භාවයට පත් කරන සහ උදකලා භාවයේ ඉවත් කරන ප්‍රදේශ. ඒ වගේම ඔබ විදේශගතව එහෙම නැත්නම් ඒ කියන්නේ රට යන්න බලාගෙන ඉන්නවද රස්සාවකට? එහෙම නැත්නම් රට යන්න බලාගෙන ඉන්නවද ඉගෙන ගන්න කියලා? තවම එන්නත ලැබිලා නැද්ද? ඒ පිළිබඳ විශේෂ වැඩපිළිවෙලක් හමුදාව මගින් ක්‍රියාත්මක කරනවා කියලා කියනවා. ඒ පුවතක් තියෙනවා. ඒ පුවත ඒ නිවේදනයත් ඉස්සෙල්ලම අපි රටට කියන්න ලෑස්ති. අපි ඉස්සෙල්ලම අද ජාතික පොත්පත් වාර්තා කරන ප්‍රධාන සිරස්වලට යමු. ඒ අනුව අපි ඒ පුවත කියන්නත් ලින්ක් එකක් දිගුවක් හදාගන්න පුළුවන්. නොකා පාන් කියලා හිතාගෙන හිටියනම් දැන් කාපාන් කියලා හිතන්න එපා. පාන් පිටිමිල ඉහළ දමාන්න ඉඩක් නෑ කියලා අමාත්‍ය ලසන්ත අලගියවන්න මහත්මයා කියනවා. ඒ අනුව පිටිමිල ඉහළ දැමූ සමාගමට එරෙහිව නඩු බේකරි නිෂ්පාදනවල මිල ඉහළ නොදාන්න සංගමය එකඟ වෙයි කියලා අද මව්බිම් පුවත්පතේ ප්‍රධාන සිරස්වලේ වාර්තා කරන්නේ WK ප්‍රසාද් මංජු. ඒ අනුව පාලන මිලක් සඳහන් කර තිබියදී අවසරයකින් තොරව තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 18කින් ඉහළ දැමීමට සෙරන්ඩිබ් සමාගමට ඉඩ නොදෙන බවත් එනිසා පාන් ඇතුළු කිසිදු බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට ලංකා බේකරි සංගමය එකඟ නොවූ බවත් සම්පුකාර සේවා අලවික් සංවර්ධන සහ පාරිභෝගික ආරක්ෂණ කටයුතු රාජ්‍ය මාත්‍ය ලසන්ත අලගියවන්න මහත්මයා කියනවා. ඒ අනුව මේ රුපියල් 18කින් පිටිමුට් එක මිල වැඩි කරනවා කියලා ඊයේ දවසේ අපි වාර්තා කළා. පිටිමුට් එක මිල රුපියල් 18කින් වැඩි කරනවා කියලා පාන් වල මිල රුපියල් 10කින් වැඩි කරන්න. පාන් ගෙඩියක පාන් රාත්තලක මිල රුපියල් 10කින් වැඩි කරන්න තීරණය කළා කියලා ඊයේ වාර්තා කළා. තිරිඟු පිටි කිලෝවක මිල විය යුත්තේ රුපියල් 87ක් බවත් ඒ අනුව අදාළ සමාගමට රුපියල් 84ට තිරිඟු පිටි අලෙවි කළ යුතු බවත් එසේ නොකළහොත් අනිවාර්යයෙන්ම ඒ සමාගමට විරුද්ධව නඩු දාන බවත් ලසන්ත අලගියවන්න ඇමතිවරයා රාජ්‍ය මාත්‍යවරයා සඳහන් කර සිටිනවා. ඒ අනුව පිටි මිල ඉහළ යන්නේ නැහැ. එහෙමයි කියලා අපි ඊයේ කියපු කතාවම තමයි කියන්නේ. පිටි කනවට වඩා තිරිඟු පිටි කනවට වඩා නිරෝගී සෞඛ්‍ය සම්පන්න සහ මේ විශේෂයෙන්ම මේ අවස්ථාවේදී ප්‍රතිශක්තිකරණය වැදගත්. ඒ නිසා පිටි ආහාර කනවට වඩා බත් ටිකක් කන එක ප්‍රතිශක්තිය වඩවන ආහාර වේලකට සමබල ආහාර වේලකට යන එක වඩාත්ම වැදගත්. ඒ අතරේ ලංකාදීප පුවත්පත වාර්තා කරන තවත් පුවතක් අද ලංකාදීප පුවත්පතේ සිරස්වලය සහ ඊළඟට අරුණ පුවත්පතේ සිරස්වලය අපි අතර තියෙනවා. ඔව් ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්වලය ගනිමුකෝ. සංචාරක හෝටලයේ බූරු පොලක් පිටපළාත් තුලිනුත් ඇවිත් 26ක් අත්අඩංගුවේ. අලුත්ගම තුසිත කුමාර ද සිල්වයි වාර්තා කර සිටින්න අලුත්ගම නගරයේ සංචාරක හෝටලයක පවත්වාගෙන ගිය සුපිරි බූරු පොලක් වටලා 26 දිනක පෙරේදා රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව අලුත්ගම පොලිසිය අපරාධ කොට්ටාසය සඳහන් කර සිටිනවා. අලුත්ගම අපරාධ කොට්ටාසය සඳහන් කර සිටිනවා ඒ පුවත. ඊට පස්සේ අපි යනවා අද අරුණ පුවත්පතට අවධානය යොමු කරනවා. අද අරුණ පුවත්පතේ වාර්තා වෙන ප්‍රධාන සිරස්තලය අපි උපුටා දක්වන්න ලෑස්ති. ඒ අතරේ කොරෝනා වසංගතය නිසා පෞද්ගලික බස් සේවකයන් 29000ක් පාරට වැටිලා අන්තර් පළාත් බස් 3200යි එයින් දුවන්නේ 100යි. අන්තර් පළාත් බස් 3200ක් තියෙනවා. එයින් දුවන්නේ බස් 200යි බස් 100යි කියලා වාර්තා කර සිටිනවා. ඒ අනුව මේ කොවිඩ් වසංගතයත් එක්ක ඇතිව තිබෙන තත්ත්වය තමයි මේ වාර්තා කරන්නේ. දැන් මෙතනදී විශේෂයෙන්ම පසුගිය දවස්වල අපිට දැනගන්නට ලැබිච්ච කාරණාව තමයි පෞද්ගලික බස් රථවල රියදුරු මහත්තුරු කොන්දොස්තර මහත්තුරු දිග කාලයක් මේ විදිහට බස් දිව්වේ නැති නිසා වෙන වෙන රස්සාවල් හොයාගෙන සමහර වෙලාවට මේසන් බාස්වරුන්ට අත්උදව් දෙන වගේ රස්සාවල් පවා හොයාගෙන තියෙනවා. එහෙම විශාල පිරිසක් නැවත මේ බස් කර්මාන්තයට ලබා ගැනීමේ මේ පැත්තට ලබා ගැනීමේ දුෂ්කරතා මතුවලා තියෙනවා. එතකොට රජයට එහෙම නැත්නම් මේ සේවකයන් පිළිබඳව මේ දෛනික වැටුපට වැඩ කරන පෞද්ගලික බස් රථ රියදුරු මහත්තුරු කොන්දොස්තර මහත්තුරු උදේ පාන්දර කීයටද පටන් ගන්න රස්සාව රැට කීයටද ඉවර වෙන්නේ ඊට පස්සේ හරියට වැසිකිලි යන්න තැනක් තියෙනවද තමන් වැඩ කරන තැන්වල වතුර බොන්න තැනක් තියෙනවද විවේකයක් ගන්න තැනක් තියෙනවද ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයා දිලුම් අමනුගම ඇමතුමානේ මේ විෂය බලන්නේ කල්පනා කරයි මේ විෂය ගැන. ඒ විතරක් නෙවෙයි හැම විටම බස් කාස්තු වැඩි කරන්න කියලා ඉල්ලන පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමේ සභාපතිවරයා ඇතුළු පිරිස
අපි අහන්න කැමති මේ බස් රථයේ රියදුරු කොන්දොස්තර මහතුරුන්ගේ සුබසාධනය වෙනුවෙන් මොනවද කරලා තියෙන්නේ? එහෙම හරි සුබසාධන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වුණා නම් මේ පෞද්ගලික බස් කර්මාන්තයේ එමෙතන පෞද්ගලික බස්වල රියදුරු කොන්දොස්තර මහතුරු මේ රස්සාව දාලා යන්නේ නැහැ. ඒ අතරේ අද පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ පොහොර ආනයනයට වැළවෙන රුපියල් මිලියන 80000ක මුදල ගොවි ජනතාවට ලබා දීමට තීරණය කර තිබෙනවා. යහපාලන සමයේ ඇනහිටි ගොවි රක්ෂණය යලිත් ජනපති පොරොන්දු වෙයි කියලා අද පුවත්පත වාර්තා කර සිටිනවා ප්‍රධාන සිරස්තලය. ඊළඟට අපිට දිනමින පුවත්පතට අවධානය යොමු කරන්න පුළුවන්. දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්තලය වන්නේ මේ කාරණේම තමයි. දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයට යමු. ඒ අනුව රසායනික පොහොර වලට යන රුපියල් කෝටි 8,000 ගොවියාට ලැබීමට සලස්වනවා ජනපති ගොවි නියෝජිතයන්ට කියයි. ඒ අනුව රට පුරා ගොවි ජනතාව උද්ඝෝෂණය කරනවා කියලා වාර්තා වෙනවා. හැබැයි ඒ උද්ඝෝෂණ කළා වුණාට දැනට ඩොලර් වලින් පිටරටට යන රුපියල් කෝටි 8,000ක මුදල ඊළඟ කන්නේ ඉඳලා ගොවි ජනතාව අතරපත් කරනවා. ඉතින් එහෙනම් කුමට මේ උද්ඝෝෂණ? කාබනික පොහොර භාවිතයට තබූ පියවර පසුපසට ගන්න එපා කියලා ලක්ෂ 11ක ගොවීන් වෙනුවෙන් නියෝජිතයෝ එක හඬින් කියති. ගොවි රක්ෂණය යලිත් ආරම්භ වෙනවා. ගොවි විශ්‍රාම වැටුපත් වැඩිවන ලකුණු පහළ වී තිබෙනවා. ගොවි සමිතිවලට කෝටියක් දක්වා කොන්ත්‍රාත් ලබා ගැනීමේ හැකියාව ලැබෙනවා කියලා අද දිනමින් පුවත්පත වාර්තා කරද්දී අපි සූදානම් රට පුරා කතා වෙන මේ මාතෘකාව පිළිබඳව අවධානය යොමු කරන්න. අරුණ පුවත්පත ඇතුල් පිටුවක වාර්තා කරනවා මේ ඊයේ ජනාධිපතිතුමා කරපු ප්‍රකාශය. රසායනික පොහොර ගේන්න වැය කළ මිලියන 80,000 ගොවීන්ට බෙදා දෙනවා. ජනාධිපති ගෝඨාභය ගොවි නියෝජිතයන්ට කියයි කියලායි අරුණ පුවත්පත සඳහන් කර සිටින්නේ. මේක මම හදිස්සියේ ගත්ත තීරණයක් නෙවෙයි. ඔව් අපිත් අහලා තියෙනවා 2012 ඉඳලම මේ කාබනික වගාව පිළිබඳ විවිධ අත්හදා බැලීම් කරන්න ආරක්ෂක ලේකම්වරයාව නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයාව සිටීදී ගෝඨාභය රාජපක්ෂ මහත්මිය උපදෙස් ලබා දීලා තිබුණා. ඒ අවුරුදු 12ක් තිස්සේ එහෙම ක්‍රියාත්මක කරන වැඩපිළිවෙලකුත් තියෙනවා. ජනාධිපතිතුමා ඊයේ කිව්වේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව දීපු පොරොන්දුවක් තමයි මම මේ ඉෂ්ට කළේ. ඒ වගේම මේ ගමන අපි ආපස්සට යන ගමනක් විදියට දකින්න සමහර උත්සාහ ගන්නවා. හැබැයි සමස්ත ලෝකයේම නව ප්‍රවණතාව විදියට ගැනෙන්නේ කාබනික පොහොර භාවිතයට යොමු වීම. කාබනික පොහොර භාවිතයට යොමු වීම තමයි ලෝකයේ අලුත්ම ට්‍රෙන්ඩ් එක බවට පත් වෙලා තියෙන්නේ. ඒකට මේ අලුත් ට්‍රෙන්ඩ් එකට යන එක වැරදි කියලාද මේ උද්ඝෝෂණ කරන්නේ. ඊළඟට වී කිලෝවකට රුපියල් 30ක්ව පැවැති මිල රුපියල් 50ක් දක්වා වැඩි කිරීමට අපේ ආණ්ඩුවට හැකි වුණා කියලා ජනාධිපතිතුමා සිහිපත් කර දෙනවා. වී කිලෝවක මිල රුපියල් 30ටයි තිබුණේ 50 ඉක්ම වූ මිලකට ලබා දෙන්නට එමෙන්න ඒ සහතික මිලක් තීරණය කරන්න පුළුවන්කම ලැබුණා. ඊයේ මේ වැඩපිළිවෙල සඳහා සහභාගී වෙච්ච ගොවීන් ලක්ෂ 11ක් නියෝජනය කරන නියෝජිතයන් තමයි හිටියේ. ගොවීන් ලක්ෂ 11ක් නියෝජනය කරන නියෝජිතයන් හිටියා. ඔවුන් එකලා කිව්වේ මේ ගත්ත පියවර ආපස්සට ගන්න එපා කියලා. මේක ඉතිහාසයේ පුරා රට සහ රටට ආදරය කරන පරිසරයට ඇත්තටම ආදරය කරන මිනිස්සු ඉල්ලා සිටි සටන් කරපු ක්‍රියාමාර්ගයක්. දැනටත් කාබනික පොහොර නිෂ්පාදනය කරන කර්මාන්තකරු එහෙම නැත්නම් නිෂ්පාදකයන් 25000ක් පමණ ලංකාවේ ඉන්නවා. ඒ විතරක් නෙවෙයි ඊයේ මහින්දානන්ද අලුත්ගමගේ කෘෂිකර්ම මහත්මතුමා මේ හමුවේදී සඳහන් කර සිටියා ගොවි ජන සේවා මධ්‍යස්ථාන නවීකරණය කළා, පරිකරණකගත කළා, වෙනදා හරක් ලැබපු තැන් මේවා අවුරුදු 40කට පස්සේ ගොවි ජන සේවා මධ්‍යස්ථාන දියුණු කළා. මේ මුදල් යොදවලා නවීකරණය කරපු ගොවිතැනක් ආරම්භ කරනවා කියලා මේ වර්තමාන ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ හැරවුම් ලක්ෂ්‍ය තමයි සටහන් කරන්න කියලා වාර්තාවේදී ජාත්‍යන්තර මාධ්‍ය පවා ලංකාව මේ කාබනික ගොවිතැනට යන හැරවුම් ගමන පිළිබඳව අවධානය යොමු කරලා තියෙනවා. යුරෝපා රටවල් 8ක් මේ වෙනකොට එකඟත්වය පළ කරලා තියෙනවා උදව් කරන්න. මේක ලෝකයේ තබන යෝධ පියවරක් විදිහට තමයි ඒ යුරෝපා රටවල් 8 සටහන් කරන්නේ. ගොවි රක්ෂණය යලි ආරම්භ වෙනවා. වැව් අමුණු හදන කොන්ත්‍රාත් මුදල රුපියල් ලක්ෂ 100 දක්වා වැඩි කරනවා. ජනපතිට සහාය දෙන බවට ගොවි නියෝජිතයෝ සහතික වෙනවා. මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිවරයාත් ඒ වගේම ජනාධිපතිතුමාත් සඳහන් කළා සමහර වෙලාවට ගොවි උද්ඝෝෂණ තියෙනවා කියලා පෙන්නන ඒ ඇතම් වාර්තා කරන මාධ්‍ය ආයතන පොහොර ගෙන්නන සමාගම්. ඊට පස්සේ දැන් මේ පියවර ආපස්සට ගන්නේ නැහැ කොච්චර චෝදනා ආවත් කියලා ජනාධිපතිතුමා ශපථ කරද්දී ප්‍රකාශ කර සිටිද්දී අද තව පුවතකට අපිට යන්න පුළුවන්. දිනමින පුවත්පතේ ඇතුල් පිටුවක මේ පුවත තිබුණේ. දැන් කහ ආනයනය කරන එක, කහ ගෙන්නන එක තහනම් කරපු වෙලාවේ විවිධ චෝදනා ආවා. සමාජ මාධ්‍යවල මේ සමහර උදවිය ඒක හාස්‍යයට ගත්තා. ඊළඟට ඇතම් මිල්ලිම්මාව අත්අඩංගුවට ගන්න රේගුව මගින් රේගු බහරයට ගන්න
කහතුගවත් අඩුතරමින් නිදහස් කරන්න කියලා ජනාධිපතිතුමා දැඩි ස්ථාවරයක හිටියා නෑ ඒක කරන්නේ නෑ කියලා. මෙන්න ඒකේ ප්‍රතිඵල. කහ නැහැ කිය හිටපු කාලේ ඔන්න ඉවරයි. මෙන්න කහ. අද දිනමින පුවත්පත වාර්තා කරනවා. ඒ අනුව සියලු බාධක ජයගනිමින් 2020 වර්ෂයේ වගා කළ කහවලින් 2021 වර්ෂයේදී අමුකහ අස්වන්න මෙට්‍රික් ටොන් 30,000කට ආසන්න ප්‍රමාණයක් ලැබෙන්නේ අපනයන කෘෂිකාර්ම දෙපාර්තමේන්තුව සහ ජානක වක්කුඹර රාජ්‍ය අමාත්‍යවරයාගේ කැපවීම මත කියලා දිනමින පුවත්පත ගායන සංජය සටහනක් තබනවා. ඒ වගේම රාජ්‍ය අමාත්‍යවරයා කියනවා මහා පරිමාණ වශයෙන් කහ වගා කරන ගොවීන්ගේ ඵලදාවෙන් රටේ අවශ්‍යතාවත් සම්පූර්ණ වී අතිරික්තයක් එකතු වෙනවා. ඒ වගේම ඒ මුදල ඒ අතිරික්තය අපනයනය කරන්නට පුළුවන්. ඒ කියන්නේ රට විකුණන්න පුළුවන්. ඒ වගේම මහා පරිමාණයෙන් කහ වගා කරන ගොවියෙකුට මීට පෙර අක්කරයකට ලබා දුන් රුපියල් 60,000ක මුදල අපි දැන් රුපියල් 90,000ක් දක්වා වැඩි කරන්න යනවා. මේ වර්ෂය අවසාන වෙන විට අපට අමුකහ මෙට්‍රික් ටොන් 40,000ක් ලැබිතයි කියා අප විශ්වාස කරනවා. නැහැ කිය හිටියා බැහැ කිය හිටියා මෙන්න කහ බලන්න. කහ බලන්න. හරි. කහ ගැන කතාව එහෙමයි. අරුණ පුවත්පතේ ඇතුල් පිටුක තියෙන වාර්තාවක් ලංකාවේ උඳු කඳු ගහලා තියෙනවා විකුණ ගන්න බැරුව කියලා. ලංකාවේ උඳු විකුණ ගන්න බැරුව කඳු ගහලා මහ පරිමාණ ව්‍යාපාරිකයෙක් හොර රහසේ ඉන්දියාවෙන් උඳු පිටි ගෙනත් මහවිලච්චියේ විලන්දෝ බැංකුවලට කෝටි ගණන් අය රසායනික පොහොර නැතිව වවන්න පුළුවන් එකම භෝගය උඳු. ආයෙත් කියනවා අරුණ පුවත්පත මේ වාර්තා කරන කාරණාව. මහේෂ් බුද්ධික අනුරාධපුර ඉඳලා වාර්තා කරන්නේ වටින කාරණාවක්. රසායනික පොහොර නැතිව වවන්න පුළුවන් එකම භෝගය උඳු. තොග වෙළඳුන්ට උඳු කියනකොට අපෝ එපා කියනවා. රේගුව අල්ලන්නේ දුම් වැටි මත්පැන් විතරද කිලෝ ලක්ෂ ගණනක් ගබඩාවල තියෙනවා. මේවා වෙන්නේ දේශපාලනඥයන්ගේ ආශිර්වාදයෙන්. ඒ නිසා ජනාධිපතිතුමාගේ අවධානය මේ කාරණාවටත් යොමු කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. කහ වලින් සාර්ථක ප්‍රතිඵල ගත්තා. මෙන්න මහවිලච්චියේ ගොවීන්ට වගා කරලා තමන්ගේ ගෙවල් වල තියාගෙන ඉන්නවලු උඳු ටික විකුණ ගන්න බැරුව. ඒ පුවතෙන් පස්සේ ඇතුල් පිටුවක පුවත්ම තමයි අද මේ කියන්නේ. හැබැයි ජාතික මාතෘකාව මේක නම් අපි මේ මාතෘකාවට ඉඩක් දෙන්න ඕනේ. ප්ලාස්ටික් පැදුර විසිකල පන්සරේ පන් පැදුර එළනවා කියලා රාජ්‍ය මන්ත්‍රී ජයන්ත සමරවීර මහත්මිය කියනවා අපේ පන්තොට ව්‍යාපෘති ආරම්භ කරමින්. ඉත්තෑපාන පන්තොට නමින්ම කියවෙන විදියට පන් වලින්ම පිරිච්ච භූමියක් ඉත්තෑපාන කියලා කියන්නේ. ඉත්තෑපාන පන්තොට. පන්තොට ඉස්සර ගම්මානවල තිබුණා. එක පැත්තකින් මේ පන් වැව්වේ පන්තොටක් තිබුණේ ජලයේ තියෙන කිවුල් බව සහ ඊළඟට ජල කළමනාකරණය කිරීම සඳහා. අනික් පැත්තෙන් පම් පැදුරු ආශ්‍රිත නිර්මාණය සිදු වුණා. දැන් කවුරු හරි කියද්දි හිතයි මෙහෙම මේ පම් වවල පුළුවන්ද මේ ඩොලර් එක උඩට යන එක වළක්වන්න? හැබැයි නිකන් හිතන්න ඔය සුපිරි වෙළඳසැල් වලට ගිහිල්ලා ඔය තෑගි භෝග විකුණන්න තියෙන වෙළඳසැල් වලට ගිහිල්ලා කොච්චරක් තෑගි භෝග තියෙනවද පිටරටවල වලින් ගෙනාපු. ඒ ඔක්කොම අලියගේ ඉඳලා එහෙම නැත්නම් සෙල්ලම් බඩු ඉඳලා සියල්ල පිටරටින් ගෙන්න පුළුවන්. ඒ කියන්නේ මේවට වියදම් කරලා තියෙන අපේ රටේ ඩොලර් නේද? එතකොට අපේ පන්සලේ එල්ලන පැදුර පවා ප්ලාස්ටික් ඒකත් ගෙනලා තියෙන පිටරටින්. ඒ කියන්නේ ඒකෙනුත් අපි ඩොලර් එකක් දීලා තියෙනවා. අපි පින් කරලා තියෙන්නේ ඩොලර් වලින් නෑ. අපි රුපියල් වලින් පින් කරන්න පටන් ගනිමු. නිසා ප්ලාස්ටික් පැදුර විසිකර පන්සලේ පන් පැදුර එළනවා. අපේ පන්තොට ව්‍යාපෘතිය ආරම්භ වෙන රාජ්‍යමති ජයන්ත සමරවීර මහත්මයා කරන ප්‍රකාශය වාර්තා කර සිටින්නේ අද අපි ඒ ආකාරයෙන්. ඊට පස්සේ අපි සූදානම් ජාතික පුවත්පත් වාර්තා කරන ප්‍රධාන පුවත් කිහිපයකට අවධානය යොමු කරන්න. විශේෂයෙන්ම දැන් මේ කොවිඩ් සම්බන්ධ පුවත් වාර්තා කරනවනේ. කොවිඩ් සම්බන්ධ පුවත් වාර්තා කරද්දී අපිට පුළුවන් දැන් මේ වාර්තා වෙන රැල්ල මොකක්ද? මේ තුන්වන රැල්ල කියලායි සඳහන් වෙන්නේ. හැබැයි අද ඩේලි මිරර් පුවත්පත සඳහන් කරනවා fourth wave likely in 10 weeks. හතරවෙනි රැල්ල සති 10ක් ඇතුළත එන්න පුළුවන්. හැබැයි if guidelines ignored මේ සෞඛ්‍ය මාර්ගෝපදේශ නොසැලකුවොත් සති 10ක් විතර යද්දී හතරවෙනි රැල්ලත් එයි කියලයි සෞඛ්‍ය අංශ අනතුරු අඟවන්නේ. ජමීලා හුසේන් මේ වාර්තාව ගෙන එන්නේ අද ඩේලි මිරර් පුවත්පතට. ඒ වගේම nurses fall sick hospital services crippled කියලා වාර්තා කරනවා අද ඩේලි මිරර් පුවත්පත. හෙද හෙදියන් ලෙඩ වෙලා එනිසා සෞඛ්‍ය පද්ධතිය අඩාල වෙනවා. සෞඛ්‍ය රෝහල් පද්ධතිය අඩාල වෙනවා. ඒ විතරක් නෙවෙයි මව්බිම් පුවත්පතට ගියාම ආණ්ඩුව නොමග යනවා නම් මහා සංඝරෝණ පෙරට ආයුතුයි කියලා මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා. මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා ආණ්ඩුව නොමග යනවා නම් මහා සංඝරෝණ පෙරට ආයුතුයි කියලා. ඊළඟට හෙද සංගමයේ මෙහෙම වර්ජන කරනවා අදයි හෙටයි උත්තර හම්බුනේ නැතොත් තමන්ගේ ඉල්ලීම් 9ට
7 වෙනිදා ඉඳලා අඛණ්ඩ වැඩ වර්ජනයක් කරනවා කියලා කියනවා. ඒ අතරේ අද අරුණ පුවත්පත වාර්තා කරනවා එන්නත් කරන වැඩපිළිවෙල පිළිබඳව. එන්නත් කරන වැඩපිළිවෙල ඉතා සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. පෙරේද දවසේ විතරක් 1,70,000කට අධික ප්‍රමාණයකට එන්නත් ලබා දුන්නා කියලා අද අරුණ පුවත්පත මුල්පිටුවේ වාර්තා කරනවා. අපිට ඒ අනුව ඒ වගේම යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්ව මහත්මයා සඳහන් කරනවා ඊයේ දවසේදී 1,70,000කට ආසන්න ප්‍රමාණයකට මේ ආකාරයෙන් එන්නත ලබා දුන්නා. එයින් 1,65,000ක් දෙනාට අලුතින්ම එන්නත ලබා දුන්නා. 66,000කට අධික ප්‍රමාණයකට දෙවන මාත්‍රාව ලබා දුන්නා. ඒ කියන්නේ 1,70,000කට ආසන්න ප්‍රමාණයකට දැන් එන්නත ලබා දෙමින් පවතිනවා. ඉලක්කය තමයි මේ ජූලි මාසයේදී දෛනිකව ලක්ෂ 2ක පිරිසකට එන්නත ලබා දෙන්න. අපිට වාර්තා වෙනවා අද දවසෙත් සයිනෝෆාම් එන්නත් මිලියනයක ප්‍රමාණයක් ලැබිලා තියෙනවා. ඊළඟට ලබන මාස ඒ කියන්නේ මේ මාසේ 4 වෙනිදා වෙද්දී තවත් මිලියනයක ප්‍රමාණයක් ලැබීමට නියමිතයි. එන්නත් කරන වැඩපිළිවෙල සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. ඒ අතරේ ඔබ රට යන්න බලාගෙන ඉන්නවද? රට රස්සාවකට යන්න බලාගෙන ඉන්නවා. හැබැයි එන්නත ලැබිලා නැහැ. මොකද සමහර රටවල එන්නත අනිවාර්යෙන් ලබා ගන්න ඕනේ කියලා කියනවා මේ එන්නත් මාත්‍රා දෙක. ඊළඟට උසස් අධ්‍යාපනය සඳහා ඉගෙන ගන්න පිටරට යන්න බලාගෙන ඉන්න ඔබටත් සමහර විට ඔබේ ප්‍රදේශයට එන්නත ලැබිලා නැතුව ඇති. ඒ නිසා උසස් අධ්‍යාපනය වැඩිදුර අධ්‍යාපනය සඳහා විදේශගත වීමට නියමිත ශිෂ්‍යාවන් සඳහා සයින්ෆාම් එන්නත ලබා දීමේ වැඩසටහනක් යුද හමුදාව ආරම්භ කරනවා. උසස් අධ්‍යාපනය සහ වැඩිදුර අධ්‍යාපනය ලැබීමට වගේම රට රස්සාවලට යන්න ඔබ බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් කොරියාවේ රස්සාවල් වලට යන්න එහෙම බලාගෙන ඉන්නවනේ මේ දවස්වල ඔබට ඒ අනුව මේ එන්නත් කරන වැඩපිළිවෙලේ ප්‍රතිලාභ ලබා ගන්නට පුළුවන්. ඔබ කරන්න ඕනේ මෙන්න මේක. ඒ තමයි යුද හමුදාවේ එහෙම නැත්නම් COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ වෙබ් අඩවියට යන්න. COVID කාර්යසාධක බලකාය කියලා ලේසියට අපි කියන්නේ. COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ වෙබ් අඩවියට යන්න. ඒ කියන්නේ www.army.lk/covid19. මේකට ගිහිල්ලා pre-departure vaccination student pre-departure vaccination student කියන ගොනුවට යන්න. එතනින් ඔබට ලියාපදිංචි වෙන්න පුළුවන්. ලියාපදිංචි වුණාට පස්සේ දවස් 2ක් ඇතුළත ඔබට SMS එකක් එවි. ඔබට එන්නත ලබා ගන්න ඕනේ තැන, දිනය, වේලාව. ප්‍රස්යාදු වෙන එකක් නැහැ. විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා. අපි ලෑස්ති විරාමයක් ලබන්න මේ පුවත දන්න අයටත් කියන්නේ යුද හමුදාවේ ආරම්භ කළා තියෙනවා රට රස්සාවලට යන්න නියමිත අයට ඒ වගේම උසස් අධ්‍යාපනය සඳහා විදේශගත වීමට නියමිත ඔබට එන්නත් ලබා දීමේ වැඩපිළිවෙලක් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහත්මයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කර තිබෙනවා. ඒ සඳහා කොවිඩ් පැතිරීම වැළැක්වීමේ කාර්යසාධක බලකාය වෙබ් අඩවියට යන්න ලියාපදිංචි වෙන්න. ලියාපදිංචි වල දවස් 2ක් ඇතුළත එන්නත් කරණය ආරම්භ වේ. පත්තර අතරෙත් තව කෙටි කතා ගොඩක් තියෙනවා. කෙටි කතා ගොඩක් තියෙනවා. ඒ අතරේ පොදු රාජ්‍ය මණ්ඩලයේ කෙටි කතා අත්‍යාගය ලාංකික කතුවරයකට හිමිව තිබෙන බව අරුණ පුවත්පත වාර්තා කරනවා. ඊයේ ද මෝනිං පුවත්පතත් මේ පුවත වාර්තා කර සිටියා. ඒ අනුව නයනතරංග ගමගේ වාර්තා කර සිටින්නේ ශ්‍රී ලාංකික කතුවරියක වන කාන්යාඩි අල්මේදා 2021 අවුරුද්ද පොදු රාජ්‍ය මණ්ඩලයේ කෙටි කතාව ද කොමන්වෙල්ත් ෆවුන්ඩේෂන් එකෙන් පිරිනමන ත්‍යාගය හිමි කරගෙන තිබෙනවා. කාන්යා මේ සමස්ස ජයග්‍රහණය දිනාගත් එම නැත්නම් මේ ත්‍යාගය දිනාගත් පළමු ශ්‍රී ලාංකිකයා වගේම ආසියානු කලාපයේ මේ ත්‍යාගය දිනාගත් දෙවැන්නා බවට පත් වෙනවා. ආසියානු කලාපයේ දකුණු ආසියානු නෙවෙයි ආසියානු කලාපයේම මේ ත්‍යාගය දිනාගත් දෙවනියා සහ ශ්‍රී ලංකාවේ ප්‍රථමයා කාන්යාඩි අල්මේදා පොදු රාජ්‍ය මණ්ඩලයේ කෙටි කතාව ත්‍යාගය 2021 අවුරුද්දේ සඳහා ලබා ගන්නවා. එම කිව්වම තව කෙටි කතා කීපයක් තියෙනවා. අරුණ පුවත්පත වාර්තා කරන කාරණාවක් තියෙනවා. කොරෝනා සුව වෙලා දවස් 17කට පස්සේ එන්නත ලබා ගන්න පුළුවන්. විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහත්මයා වසංගත රෝග විද්‍යා ඒකකයේ වැඩ බලන අධ්‍යක්ෂවරයා ඔහු සඳහන් කරනවා කොවිඩ් ආසාදනය වෙලා සුව වුණාට පස්සේ එන්නත දින 14කින් ලබා ගන්න පුළුවන් කියලා. එසේම කොවිඩ් මර්ධන එන්නතේ පළමු මාත්‍රාව පමණක් ලබාගෙන තිබෙදී කොවිඩ් ආසාදනය වුවහොත් සම්පූර්ණ සුවය ලබා දින 14කින් පසු කොවිඩ් මර්ධන එන්නත එම් පුද්ගලයාට ලබා ගත හැකි බවත් විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහත්මයා සඳහන් කරනවා. කොවිඩ් හැදිලා සුව වෙලා දවස් 14කට පස්සේ එන්නත ලබා ගන්න පුළුවන්. ඒ අතරේ ඇමරිකාව පුරා මේ ඩෙල්ටා ප්‍රභේදය ව්‍යාප්ත වෙනවා කියලා වාර්තා කර සිටිනවා. අද මව්බිම් පුවත්පතෙන් අපි උපුටා ගන්නේ ඇමරිකාව පුරා ඩෙල්ටා ව්‍යාප්ත වෙයි. පහුගිය සතියේ වාර්තා වුණේ 10% රෝගීන් සති 2ක් යද්දී
20% දක්වා වැඩි වෙලා තියෙනවා ඩෙල්ටා ආසාදිතයන් ප්‍රමාණය. ඇමරිකාවටත් ඔන්න ඩෙල්ටා. ඊළඟට කොවිඩ් හඳුනා ගන්න මුව ආවරණයක් නිෂ්පාදනය කරලා තිබෙනවා. ඒත් විදේශ පුවත් අතරින් අපි තෝරගන්නේ MIT හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ ඉංජිනේරුවන් විසින් විනාඩි 90ක් ඇතුළත කොවිඩ් ආසාදිතයෙකු හඳුනාගත හැකි නව මුහුණු ආවරණයක් නිර්මාණය කරලා තිබෙනවා. මේ මුහුණු ආවරණය තුල ගලවා ඉවත් කළ හැකි ශුද්ධ සංවේදක සෙන්සර්ස් වගේක් අඩංගු උපාංගයක් තියෙනවලු. ඒ අනුව මේ උපාංගය වෙනත් මුහුණු ආවරණයකට උනත් සවි කරන්න පුළුවන් ගලවලා ඒ විතරක් නෙවෙයි ඕනම වෛරස් එකක් හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා කියලායි වාර්තා කර සිටින්නේ. මේ අතරේ ලෝකේ ප්‍රවෘත්ති වාර්තා කරද්දී දැන් උතුරු කොරියාවටත් කොවිඩ් වසංගතයේ අවදානම එහෙම නැත්නම් කොවිඩ් වසංගතය පැතිරෙලා කියලා කියනවා. මොකද උතුරු කොරියාව දැඩි දේශ සීමා ආරක්ෂණ වැඩපිළිවෙලක් තියෙනවා. ඒ කියන්නේ නිකන් මැස්සෙක්ටවත් ඇතුල් වෙන්න බැරි විදිහට මේ ආරක්ෂාව තර කරලා තියෙන්නේ. දේශ සීමාවල එහෙම තිබුණා වුණත් උතුරු කොරියාවටත් දැඩිව වසංගතය බලපාලා තියෙනවා කියලා ඊයේ ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළා. ඒ අතරේ උතුරු කොරියානු නිලධාරීන් උසස් නිලධාරීන් දොට්ට දාන්න උතුරු කොරියානු රාජ්‍ය නායකයා කටයුතු කළ තිබෙනවා. කිම් ජොන් අන් උපදෙස් දීලා තිබෙනවා කොවිඩ් වැළැක්ව ගන්න බැරි වෙච්ච නිසා උසස් නිලධාරීන් දොට්ට දානවා කියලා තීරණය කරලා තිබෙනවා. ඒ අද මව්බිම් පතෙන් අපි උපුට ගත්තේ. එහෙම කොවිඩ් සම්බන්ධ පුවත් වලින් පස්සේ අපි සූදානම් මව්බිම් පුවත්පතේ මුල් පිටුවේ වාර්තා වන තවත් පුවත් කිහිපයකට අවධානය යොමු කරන්න. වනජීවි නිලධාරියාට පහර දීමට සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කළ මේජර් ජෙනරාල්ට ඇප කියලා අනුරාධපුර මහේෂ් වීරසූරිය, අනුරාධපුර ආනන්ද කරුණාදාස සහ හිඟුරක්ගොඩ ප්‍රියා වාර්තා කර සිටිනවා. යුද හමුදාවෙන් පරීක්ෂණ මණ්ඩලයක් චාමර අමරසූරිය වාර්තා කරනවා තවදුරටත්. එවැගේම අද පුවත්පතේ වාර්තාවක් තියෙනවා එපාවල තිසර සමල් හිඟුරක්ගොඩ WA පියතිලක සහ අනුරාධපුර GP චතුරංග වනජීවී ගැටුමට මැදි වූ මේජර් ජෙනරාල්ට ඇප ස්වේච්ඡාවෙන් පොලිසියට පැමිණියා. නිලධාරියා ස්වේච්ඡාවෙන් පොලිසියට පැමිණියා. අත්අඩංගුවට ගැනීමක් නෙවෙයි නීතිඥවරුනුත් සමග ස්වේච්ඡාවෙන් පොලිසියට ගිහිල්ලා තියෙනවා. යුද හමුදාව සඳහන් කර සිටින්නේ. ඒ අනුව මේ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියා විසින් 2021 ජුනි මාස 25 වනදා හබරණ පොලිසිය වෙත පැමිණිල්ලක් ගොනු කර තිබුණද මේ දක්වාම ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට හෝ කැඳවීමක් හෝ සිදු කර නොතිබුණු බව වාර්තා කරනවා. අනතුරුව ඊයේ ස්වේච්ඡාවෙන්ම එම නිලධාරියා පොලිසිය වෙත පැමිණි බව සඳහන් කරනවා. ඒ වගේම මේ සිද්ධිය වන අවස්ථාවේදී පෞද්ගලික සංචාරයක නිරතව සිට ඇති අදාළ ජ්‍යෙෂ්ඨ නිලධාරියා විසින් පොලිසිය ඔහුව අත්අඩංගුවට ගැනීමට අපොහොසත් ඇති බවට විවිධ මාධ්‍යන්හි කරුණු වර්ධවා සිදු කරන ප්‍රචාරයන්ට එරෙහිව අපහාස කිරීම හා කීර්තිනාමයට හානි කිරීම සම්බන්ධව නීතිය මගින් කටයුතු කිරීමට අපේක්ෂා කරනවා කියලා සඳහන් කරනවා. ඒ වගේම ශ්‍රී ලංකා යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සහ වනජීවි දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් අතර ඇති වුණු මේ සිද්ධිය සම්බන්ධයෙන් මේ බහින් බස් වීම දුරදිග යාමෙන් ඇතිවෙච්ච සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදාපති ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශෛලේන්ද්‍ර සිල්වා මහත්මයාගේ ප්‍රධානත්වයෙන් ජ්‍යෙෂ්ඨ මේජර් ජෙනරාල්වරුන් දෙදෙනෙකුගේ ප්‍රධානත්වයෙන් යුතු පරීක්ෂණ මණ්ඩලයක් පත් කරනු ලැබ ඇත්තේ මේ පිළිබඳව වාර්තා කරන්න සහ මේ පිළිබඳව සොයා බලන්න. මීට සමගාමීවම යුද හමුදා පොලිසියේ පරීක්ෂණයක් ද සිදුවන ඇතැයි ආරම්භ කරලා තිබෙනවා. ඒ වගේම අධිකරණ කටයුතු සිදුවන නිසා මේ පිළිබඳව කිසිවක් හෙළිදරව් නොකර වුණත් මේ වාර්තාවේ කරුණුත් ඉදිරියේදී හෙළිදරව් කරන්න සූදානම්. යනුව කවුද වැරදිකාරය කවුරු හරි වැරදි කරලා තියෙනවා නම් කිසිවෙක් නීතියට ඉහළින් නෑ කියලා උපදෙස් ලබා දීලා තියෙනවා මේ පිළිබඳ පරීක්ෂණ කරන්න කියලා. වනජීවී ගැටුමට මැදි වූ මේජර් ජෙනරාල්ට ඇප නිලධාරියා ස්වේච්ඡාවෙන් පොලිසියට බාර වෙලා කියලායි සඳහන් කර සිටින්නේ. පොලිසියට පැමිණියා කියලායි අද පුවත්පත වාර්තා කර සිටින්නේ. ඊට පස්සේ අපිට පුළුවන් අවධානය යොමු කරන්න ජාතික පුවත්පත් වාර්තා කරන තවත් කාරණා කිහිපයකට. ඒ තමයි මේ දිවයින පුරා ගම්මාන 500ක් නිෂ්පාදන ගම්මාන ලෙස සංවර්ධනය කරනවා කියලා ඊයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා කියනවා. ගමේ ජනතාවගේ අතමිට සරුණාම අපිට ඡන්දය දෙන එකක් නැහැ කියලා ඒ කාලේ මට කිව්වා. මම ජනාධිපතිව ඉන්න කාලේ. හැබැයි මම එහෙම ඡන්ද බලාගෙන වැඩ කරේ නැහැ. කිරෙන්න ඕන වැඩේ කළා. යනුව ගමේ ජනතාවගේ අතමිට සරු කරන වැඩපිළිවෙල ඒ කාලේ මන් දියත් කළා. කොහොමුණත් මේ සෞභාග්‍ය නිෂ්පාදන ගම්මාන වැඩසටහනේ අරමුණ ගෘහක ආශ්‍රය කර්මාන්ත ප්‍රවර්ධනය කිරීම. ඒ අනුව බෝංචි බීජ හා කෝපි නිෂ්පාදන ගම්මානයක් නුවරඑළිය මන්දානරම් නුවර ආරම්භ කරනවා. පේරාදෙණිය උඩ ඉරියගොල්ල මල් නිෂ්පාදන ගම්මානයක්, යාපනයේ සන්දිලිප්පාය ප්‍රදේශයේ තලතෙල් නිෂ්පාදන ගම්මානයක් මේ විදිහට ඊයේ සංකේතාත්මකව ආරම්භ වුණා. ඊට අමතරව කුරුණෑගල ගණේවත්ත කුමුග්ගැටේ ගම්මානය සහ ගම්පහ මීරිගම කීනදෙණිය ගම්මානයේ දිවිච්ච සෞභාග්‍යයේ
සෙනෙහසේනවා තැන් විවෘත කිරීම සිද්ධ වුණා. සමෘද්ධි පවුල් සවිබල ගැනීම සඳහා අලුත් වැඩපිළිවෙලක් දියත් කරනවා. හැමදාම සමෘද්ධි පවුල් වලට අඩු ආදායම්ලාභීන් එමෙන්න තමයි සහනාධාරමත හැපෙන්න නෙවෙයි. Tamanටත් කොන්ද කෙලින් තියාගෙන අලුතෙන් ව්‍යාපාරයක් ආරම්භ කරලා ගෙයක් දොරක් හදාගෙන යානයක් වාහනයක් අරගෙන යන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඒ නිසා සමෘද්ධි පවුල් සවිබල ගැනීම සඳහා නව වැඩපිළිවෙලක් ආරම්භ කරනවා කියලා මේ අවස්ථාවේදී අග්‍රාමාත්‍යතුමා සඳහන් කරා. ඊළඟට මේ අවස්ථාවට ශහන් සේමසිංහ රාජ්‍ය අමාත්‍යවරයා සහභාගී වුණා. ඔහු සඳහන් කර සිටියා ජනතාව ඉන්න තැනින් පියවරක් හොය ඉදිරියට ගෙන යාම තමයි අපේ අරමුණ කියලා. ඒ අතරේ අද දිනමින පුවත්පතත් වාර්තා කරනවා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා කරපු ප්‍රකාශයක්. ඒ තමයි මේ කොවිඩ් තත්ත්වය හමුවේ කර්මාන්ත පවත්වාගෙන යාමේ ගැටලු තියෙන බව ඇත්ත. හැබැයි සේවකයන් රැකගනිමින් අභියෝගවලට මුහුණ දෙන්න අගමැති කර්මාන්තකරුවන්ට කියයි. රස්සාවෙන් සේවකයෝ එළියට දාන්න එපා. කර්මාන්ත රැකගන්න, සේවකයොත් රැකගන්න. සේවකයොත් බලාගෙනම කර්මාන්ත රැකගන්න කියලා ඉල්ලීමක් කරනවා. අග්‍රාමාත්‍යතුමා ඊයේ ඒ විදිහට ගම් 500ක් සංවර්ධනය කරන්න නිෂ්පාදන ගම්මාන ලෙස වර්ධනය කිරීම සංවර්ධනය කිරීමේ ව්‍යාපෘති ආරම්භ කළා. අද දවසේදී පේරාදෙණිය උමං මාර්ගය සහ කපුදුව අන්තර්හුවමාරු මධ්‍යස්ථානය විවෘත කරනවා. කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ ඒ කියන්නේ A1 පාරේ පේරාදෙණිය ශික්ෂණ රෝහල ඉදිරි කර ඇති පදික යටබිම් මාර්ගය ඒ කියන්නේ පෙඩස්ට්‍රියන් අන්ඩර්පාස් එක ඒක අද විවෘත කිරීමට නියමිතව තිබෙනවා. ඒ වගේම දක්ෂිණ අධිවේග මාර්ගයේ කපුදුව අන්තර්හුවමාරුවත් අද අග්‍රාමාත්‍යතුමා අතින් විවෘත කරනවා. ඒ අනුව මේ නව කපුදුව අන්තර්හුවමාරුවෙන් පිට වී කඹුරුපිටිය මාතර හා හක්මන කියන ප්‍රදේශවලට පහසුවෙන් ළඟා විය හැකි. අද මේ පිළිබඳව ජාතික පොත්පත් බොහොමයක දැන්වීම් පවා පළ කරලා තිබුණා. මෙන්න මේ ආකාරයෙන් සෞභාග්‍යයේ මංපෙත් විප්ලවය කියලායි ඒ සඳහන් කර තිබෙන්නේ. සෞභාග්‍යයේ මංපෙත් විප්ලවය ඒ ආකාරයෙන් ක්‍රියාත්මක වෙනවා. මංපෙත් විප්ලවය පමණක් නෙවෙයි ජලනල එලීමත් සිද්ධ වෙනවා කියලා වාර්තා වෙනවා. පාරවල් හදනවා, වතුර ටික දෙනවා. ඒ අනුව අලුත්වල පැරඩයිස් වත්ත දක්වා බලගොඩ හන්දියට ජලනල එලයි කියලා අද වාර්තා කරනවා. ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය මගින් ක්‍රියාත්මක කර ඇති 2025 දී සැමට පානීය ජලය ලබා දීමේ වැඩසටහන අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ නව ජල සම්බන්ධතා සඳහා ව්‍යාපෘති කිහිපයක ජලනල එලීම පසුගිය 25 වෙනිදා සහ 28 වෙනිදා මේ විදිහට ක්‍රියාත්මක වුණා. පාරවල් හදනවා, ඊළඟට ජලනල එලනවා. චෝදනා තියෙනවා. මෙන්න ඒ චෝදනා. අද මව්බිම් පුවත්පත කියනවා උගත් බුද්ධිමත් ක්‍රියාකාරී තරුණ පරපුරකට අපි මේ රට බහර දෙන්න ඕන. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා මේ සඳහන් කර සිටින්නේ අද අපේ රට ලෝක බලවතුන්ගේ සූදු පිටියක් බවට පත් වෙලා තියෙනවා. ජාත්‍යන්තර සියලු ණය ශ්‍රේණිගත කිරීම් වලින් ලංකාව පහළට වැටිලා ඇංගෝලාව වගේ තත්යකට පත් වෙලා අපේ බැංකු පද්ධතිය කඩා වැටුනොත් රට වැටෙන්නේ විශාල අනතුරකටයි කියලා සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා ඒ අවදානම පෙන්වා දෙනවා. ජනාධිපති අගමැති ෆේල් නම් බැසිල් පාර්ලිමේන්තුව ඇවිත් මොනවා කරන්නද? ඔහු අහනවා. රට අරාජික කරන මේ ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදීව පළවා හැරිය යුතුයි කියලා විපක්ෂ නායකතුමා ඒ නිසා ජනතාවට ඉල්ලීමක් කරනවා. ඒ ඉල්ලීම නිර්වාණි ගුණරත්නයි අද වාර්තා කර සිටින්නේ මව්බිම පුවත්පතට. ඊට පස්සේ මව්බිම පුවත්පත ඒ පිටුවෙන් වාර්තා කරනවා රසායනික පොහොර ඉල්ලා ගොවීන්ව පාරට බස්සන්නේ සමාගම් දෙකක්. මොකක්ද මේ සමාගම් දෙක? සජ්ජබ සහ ජවිප කියන කොම්පැනි දෙක තමයි මේ විදිහට මේ ජනතාව පාරට බස්සන්නේ. මේ දෙගොල්ලම රසායනික කොම්පැනිවල කොටස්කාරයෝ වගේ. සමරන්ප්‍රී හේරත් මන්ත්‍රීවරයා සඳහන් කරනවා කාබනික ගොවිතැන ප්‍රචලිත කිරීමේ ආණ්ඩුවේ වෑයම සජබ ජවිපේ කඩාකප්පල් කරනවා කියලා මధుර විතානගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සඳහන් කර සිටියා. සජබ ජවිප කියන්නේ කොම්පැනි දෙකක්. ඒ කොම්පැනි දෙක පොහොර ගෙන්නන රසායනික කෘමිනාශක ගෙන්නන සමාගම් වලින් සල්ලි අරගෙන තමයි මේ විදිහට ගොවි ජනතාව පාරට බස්සන්නේ. හැබැයි ඊයේ ලක්ෂ 11ක ගොවි ජනතාවගේ හඬ ප්‍රකාශයටපත් වුණා. ඒ ගොවි ජනතාවගේ නියෝජිතය ඇවිල්ලා කිව්වා ආයේ මේ අඩිය නම් ආපස්සට ගන්න එපා කියලා. කාබනික ගොවිතැන සඳහා යන මේ අඩිය නම් ආපස්සට ගන්න එපා කියලා ඊයේ ලක්ෂ 11ක ගොවි ජනතාවගේ හඬ අපිට ඇහුණා. මේ හඬ ආයි අනාගතයේ කිසිවෙක්ට මේ අඩිය ආපස්සට නොගන්නට කරන බලපෑමක් වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඊළඟට දින මින පුවත්පතට අවධානය යොමු කරනවා. දින මින පුවත්පතේ මුල් පිටුවේ තියෙන පුවතක් එකක් තමයි මෙරට ආර්ථිකය සවිමත් කරන්න බැසල්ගේ දායකත්වය ගන්න ඕනි කියලා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නීතිඥ සංගමය කියනවා. මෙරට ආර්ථිකය සවිමත් කරන්න නම් බැසිල් රාජපක්ෂ මහත්මයාගේ දායකත්වය ලබා ගන්න ඕනි කියලා. ඒක එහෙමද නැද්ද? මේ ගැන වැඩි විස්තර එහෙම නැත්නම් මේ ගැන ප්‍රශ්න කතා කරයි අද 7 වෙනි පැයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ලේකම් නීතිඥ සාගර කාර්යස මහත්මයා තමයි අද 7 වෙනි පැයට එන්න නියමිත.
ඒ නිසා ඒ මාතෘකාව එතෙන්ට තියෙනවා. ඊළඟට යහපාලන සමයේ පෞද්ගලික බලාගාර හිමියන් අල්ලස් දී විදුලි ව්‍යාපෘති කඩාකප්පල් කළා කියලා විදුලි ඉංජිනේරුවෝ සඳහන් කර සිටිනවා. යහපාලන කාලෙදී පෞද්ගලික බලාගාර හිමියන් අල්ලස් දීලා විදුලි ව්‍යාපෘති කඩාකප්පල් කරා. රටට විදුලිය ඊයේත් අපි සඳහන් කර සිටියා පහුගිය කාලෙ ලැබපු පාඩුව අවම කරගන්න අඩු කරගන්න පුළුවන් වෙලා තියෙනවා වත්මන් පාලනාධිකාරිය යටතේ විදුලි බල මණ්ඩලයේ සභාපතිතුමා නීතිඥ විජිත හේරත් සමාවෙන ඉංජිනේරු විජිත හේරත් මහත්මයා කියනවා පාඩුව අඩු කරගත්තා. හැබැයි මේ පාඩුව වුණත් ලබන්න සිද්ධ වෙලා තියෙන්නේ වැඩි මිලට ඒකකයක් මිලට අරගෙන පාරිභෝගිකයන්ට අඩු මිලට විකුණන්න වෙන නිසා. වැඩිමිලට අරගෙන අඩුමිලට දෙන්න තියෙන නිසා. හැබැයි පහුගිය කාලෙ මොකද වෙලා තියෙන්නේ පෞද්ගලික බලාගාර හිමියෝ අල්ලස් දීලා විදුලි බල මණ්ඩලයේ ව්‍යාපෘති ඔක්කොම අඩාල කළා කරන්න දුන්නේ නැහැ. එහෙම මහ පරිමාණ විදුලි ව්‍යාපෘති ක්‍රියාත්මක කළා නම් විදුලි ඒකකයක මිල අඩු කරගන්න තිබුණා. මේ යන වියදම අඩු කරගන්න තිබුණා. එහෙම කියද්දී අද අරුණ පුවත්පත වාර්තා කරනවා ඔන්න බලන්න මේ කරන්ට් ප්‍රදිච්ච ගමක් ගැන විදුලි බල මණ්ඩලය ගැන අපි ඊයේ කතා කළා. විදුලි බල මණ්ඩලය ගැන අදත් කතා කළා. අතට ආපු විදුලි බිලෙන් මීගහවෙල ගමටම කරන්ට් වදී රුපියල් 700 800 වගේ මාසික විදුලි බිලක් ආපු මේ ගමේ ජනතාවට එකපාරට විදුලි බිලක් ඇවිල්ලා රුපියල් 15000ලු 17000ලු. හැබැයි තාම මේ ගැටලුව විසඳලා නැහැ. කාට කතා කරා වුණත් උත්තර ලැබිලා නැහැ. සමහර විට මාස කීපයක එකතු වෙච්ච විදුලි බිල වෙන්නත් පුළුවන්. කොහොම වුණත් මෙන්න විදුලි බල මණ්ඩලයේ සභාපතිතුමාටම අපි කියනවා මීගහවෙල ගමේ හැමෝටම කරන්ට් වැදිලා 15000 17000 බිල් ඇවිල්ලා මේක ගැන පොඩ්ඩක් බලන්න වෙනවා. ඒ පුවතින් පස්සේ අපි සූදානම් ජාතික පුවත්පත් වාර්තා කරන සෙසු පුවත්වලට අවධානය යොමු කරන්න. අරුණ පුවත්පත අද මුල් පිටුවේ වාර්තාව කරනවා වී මිලදී ගන්න කෝටි 300ක් වෙන් කර තිබෙනවා. ඊයේ සිට වී මිලදී ගැනීම ආරම්භ කළා. සාලි කුමාර ගුණසේකර වාර්තා කරනවා මෙවර යලකන්නේදී වී මෙට්‍රික් ටොන් 50000ක් මිලදී ගැනීම සඳහා රුපියල් කෝටි 300ක් වෙන් කර ඇතැයි වී අලෙවි මණ්ඩලයේ සභාපති ආචාර්ය ජටාල් මානප්පිරු මහත්මයා සඳහන් කරනවා කියලා. ඒ වගේම අද මව්බිම් පුවත්පතේ මුල් පිටුවේ සඳහන් වෙච්ච එක කාරණාවක් තමයි ඇමතිගේ ප්‍රකාශයෙන් පස්සේ පිටකොටුවේ වෙළඳ පොලේ සහල් හිඟයක් ඒ කියන්නේ වැඩිමිලට හාල් විකුණනවා නම් ලක්ෂයක දඩයක් ගහනවා කියලා කිව්වයින් පස්සේ සහල් වෙළඳ පොලේ සහල් හිඟයක් ඇති වෙලා තියෙනවලු. එක පාරටම ඊට කලින් දවසේ තිබිච්ච හාල් බහිර බැගිලි නැද්ද කියලා ප්‍රශ්නයක් තියෙනවා. කොමුණත් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහත්වරයාත් සඳහන් කර සිටියා මේ විදියට සහල් මාෆියාව ක්‍රියාත්මක වෙන්න ඉඩ දෙන්නේ නැහැ. අද මව්බිම් පුවත්පත කියනවා ඇමතිගේ ප්‍රකාශයෙන් පසුව පිටකොටුවේ වෙළඳ පොලේ සහල් හිඟයක් කියලා. දැන් මේ කන්නේ වගා කරන්න පොහොර නොතිබුණා නම් වී මෙට්‍රික් ටොන් 50000ක් කොහින්ද ලැබෙන්නේ? නැත්නම් මේ කන්නේ කොහොමද වී ලැබෙන්නේ? කියන්නේ පොහොර නොලැබීමේ ගැටලුවක් තියෙනවා. හැබැයි සියලු දෙනාට මුළු රටටම පොහොර ගිහිල්ලා නැහැ කියලා වගේ මවන මතය කොයිතරම් දුරට ඇත්තද නැත්තද කියන මේ පාර ලැබෙන අස්වැන්නෙන් තීන්දුව වෙයි. ඊට පස්සේ අද මව්බිම් පුවත්පතේ මුල් පිටුවේ තියෙන පොතක් මේ පවුල පිටින්ම හොරකමේ ගිහිල්ලා සිංගිති දැරිය ලබා රන්බඩු උස්සලා එකම පවුලේ 3ක් අත්අඩංගුවට පවුල් පිටින් හොරකමේ ගිහිල්ලා සිංගිති දැරියක් ලවා රන්බඩු හොරකම් කළා. මේකත් ඇත්තටම අපයෝජනයක් තමයි වාර්තා කර සිටින ආකාරයට අද රන් ආභරණ මිලදී ගැනීම මුවාවෙන් වෙළඳ සැල්වලට ඇතුළු වී පස් හැවිරිදි කුඩා දැරියක් ලවා රන් භාණ්ඩ සහ මුදල් සොරා ගැනීමේ යෙදුණු 5 දෙනෙකුගෙන් යුත් එකම පවුලේ පිරිසක් පිටකොටුව ගෑස් වාහනයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කර තිබෙනවා. අත්අඩංගුවට පත් වූවන් අතර මවක්, දියණියක්, වයෝවෘද්ධ පුද්ගලයෙක් වගේම සොරකම සඳහා යොදාගත් 5 හැවිරිදි දැරිය සහ අතදරුවෙක් ද සිටින බව පොලිසිය සඳහන් කරනවා. මව්බිම් පුවත්පත මේ CCTV දර්ශනයකුත් එකතු කරලා තියෙනවා. පුළුවන් නම් නෙවෙයි මව්බිම් පුවත්පතේ මව්බිම් පුවත්පතක් මිලදීගෙන බලන්න. මොකද කොළඹ නගරය සහ මේ තදාසන්න ප්‍රදේශවල අපි මේ දවස්වල බොහෝ විට දකිනවා මේ විදිහේ දරු පවුල්. ඒ කියන්නේ අම්මා තාත්තා සහ වයෝවෘද්ධ කෙනෙක් එහෙම නැත්නම් අතින් දරුවෙක් වඩාගෙන තව පොඩි දරුවෙක් එක්ක පාර යන වාහන වලට අත දාලා නවත්තලා කියන්නේ මේ ගෙදරක වැඩ කරමින් හිටියා හදිස්සිය මේ දරුවා වැඩ කරපු තැනින් ආයේ ගමේ යන්න කිව්වා ආවා සල්ලි දුන්නේවත් නෑ ආපහු ගමේ යන්න අනේ සල්ලි දෙන්න කියලා මේ විදිය එක කල්ලි ඉන්නවා. එතකොට මේ විදිය කල්ලියක්මද මේ හොරකම කරලා තියෙන්නේ කියලා සඳහන් කරද්දී අර අනුරාධපුර සිද්ධිය පිළිබඳවත් අද ජාතික පුවත්පත් වාර්තා කරනවා. අනුරාධපුර සිද්ධියේ තවදුරටත් අනුරාධපුර සිද්ධිය සහ විශේෂයෙන්ම මේ පානදුරේදී වාර්තා වෙනවානේ අම්මා කෙනෙක් සහ බාලවයස්කාර දැරියක් අන්තර්ජාලය ඔස්සේ විකුණපු සිද්ධිය.
ඒකේ මේ දැරිය බාලවැස්කාර දැරිය සමග හැසිරුණු තවත් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වෙන දෛනිකව මෙහෙම පිරිස් අත්අඩංගුවට ගන්නවා චීවරධාරීන් ඉන්නවලු දේශපාලනඥයින් ඉන්නවා ව්‍යාපාරිකයන් ඉන්නවා ඒ අතරේ කසිපු ජාවාරම්කාරියට වැටලීම් ඔත්තුව පොලිසියෙන්ම දීලා කියලා අද දූෂණ මර්දන OICගේ වැඩතහනම් මේ ලංකාදීප පුවත්පතේ වාර්තා කර සිටින්නේ ඒ පොලිසිය ඇතුළෙන්ම ඔත්තුව ගිහිල්ලා තියෙනවා ඔත්තුව ගිහිල්ලා තියෙන්නේ කාටද ගිහිල්ලා තියෙන්නේ ජාවාරම් කරුවන්ට මෙතන මේ කසිපු ව්‍යාපාරයේ නිරත පුද්ගලයන්ටම තමයි මේ ඔත්තුව ගිහිල්ලා තියෙන්නේ OICගේ වැඩතහනම් දැන් අර කලින් අපි කිව්වනේ බාලවයස්කාර දැරියක් අවුරුදු 5ක පොඩි දරුවෙක් යවලා රත්තරන් බඩු සාප්පුවකින් රත්තරන් බඩු උස්සන ජාවාරමක් කියලා බාලවයස්කාරයන් සිඟමනේ වෙළඳාමේ යවුවොත් වැඩ වරදී අජිත් අලහකොන් වාර්තා කරන්නේ බාලවයස්කාර දරුවන් සිඟමනේ සහ වෙළඳාම් කටයුතු සඳහා යොදවන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට නීති ගෙනීමට කම්කරු අමාත්‍යාංශය තීරණය කර තිබෙනවලු මේ තලවතුගොඩ ආශ්‍රිතව නැත්නම් මේ තලවතුගොඩ ආසන්නයේ තියෙන සුපිරි වෙළඳ සැල්වල කාපාකයකට යද්දී එහෙමත් සමහරවිට පොත් දෙක තුනක් තියාගෙන දරුවෝ එතන ඉඳන් කොපි පොත්වල අභ්‍යාස පොත්වල අභ්‍යාස කරනවා අම්මා යම් ද්‍රව්‍ය විකුණනවා වගේ ඉන්නවා දෙපැත්තක් තියෙනවා සමහරවිට මේ දරුවා ගැන අනුකම්පා හිතලා යම් මුදලක් දෙන්න හිතන ඇත්තටම මේ සිද්ධිය ඇත්තනම් අනික් පැත්තෙන් තරුණ ගැහැණු ළමයි ඒ කියන්නේ යෞවන වයසේ ඉන්න ගැහැණු ළමයි මේ විදිහට මේ සිඟමනය සඳහා යොදාගත්තම ප්‍රශ්න තිබුණා වුණත් දරුවව මෙතෙන්ට එක්කන් එන්න ඕනද කියන ප්‍රශ්නේ අපිට තියෙනවානේ. ගෙදර ප්‍රශ්න තිබුණා වුණත් මේ තරුණ වයසේ ඉන්න නව යෞවන වියේ ඉන්න දරුවෝ ගෙන්නලා එහෙම සිඟමනය දෙන එක සුදුසුද? ඒක අම්මලාට හිතන්න ඕන කාරණාවක්. මෙරට පෞද්ගලික ව්‍යාපාරවලින් 25%ක් අයිති කාන්තාවන්ට මෙරට පෞද්ගලික ව්‍යාපාරවලින් 25%ක් අයිති කාන්තාවන්ට ඇමරිකානු සමීක්ෂණයකින් හෙළවී නයන තරංග ගමගේ වාර්තා කර සිටින්නේ අද අරුණ පුවත්පතට ශ්‍රී ලංකාවේ දැනට ලියාපදිංචි වී ඇති පෞද්ගලික ව්‍යාපාරවලින් 25%ක් ඒ කියන්නේ 2,53,000ක් විතර අයිති කාන්තාවන්ට හැබැයි විශාල සමාගම් වලට කාන්තා සැපයුම්කරුවන් හඳුනාගෙන ඔවුන්ගෙන් භාණ්ඩ හා සේවා මිලදී ගැනීම දුෂ්කර වී ඇතැයි මේ පර්යේෂණ වාර්තාව අනාවරණ කර තිබෙනවා. ලංකාවේ ලියාපදිංචි ව්‍යාපාරවලින් 25%යි අයිති කාන්තාවන්ට 25ක් අයිති කාන්තාවන්ට කියලා කියන්න පුළුවන් 25යි අයිති කාන්තාවන්ට කියලා කියන්නත් පුළුවන්. නයනතරංග ගමගේ පුවත්පතට ලියන්නේ නම් 25ක් අයිති කාන්තාවන්ට 25ක් අයිති කාන්තාවට කියලා අපි ඒක කියනවා 25යි අයිති කාන්තාවන්ට කියලා. දැන් ඇමරිකානු සමීක්ෂණ ආයතනයක් තමයි මේ සමීක්ෂණය කරන්නේ කෝ අපේ විශ්වවිද්‍යාල කෝ සමාජ විද්‍යා අධ්‍යයන අංශ කෝ සංඛ්‍යාන අංශ කෝ ඒ උපාධි අපේක්ෂකයන්ගේ උපාධි නිබන්ධන මේ විෂයන් ගැන යොමු වෙන ඇමරිකාවෙන්ම ඇවිල්ලා මේවා ගැන පර්යේෂණ කරන්න ඕනද කියලා කෙනෙක්ට හිතුනොත් ඒක වරදක් නෑ නේද? ඒ අතරේ ලංකාවේ මුල්ම ගම්මානය විජය කුමාරයා ලංකාවට ආවයි කියන පුරාණෝක්තිය නැත්නම් මහාවංශය කියන කතාව ඇත්තයි කියලා හිතුවොත් ක්‍රිස්තු පූර්ව 543 විතර ඇවිල්ලා මුල්ම ගම්මානය පිහිටෙන්නේ උපතිස්ස ගම්මානය. ඒ උපතිස්ස ගම්මානය කෝ අද කොතනද? මිහින්තලේ සුමිත කරුණාරත්න වාර්තා කරන සංචාරකයින් පස්සේ උපතිස්ස ගමට ගිය කල පාසලත් කැලෑවට පානීය ජලයක් නැහැ. පුරාවිද්‍යා ස්මාරක නිදන් හොරුන්ට රෝහලට කිලෝමීටර 40ක් දුරයි. පාසලට කිලෝමීටර 20ක් යන්න බස් නැහැ. පාසලට කිලෝමීටර 20යි යන්න බස් නැහැ. පැය 24 පුරාම වනාලි ව්‍යාපාරිකයන්ගේ සූරා කෑම් මෙන්න උපතිස්ස ගම ලංකාවේ මුල්ම ආර්ය ජනාවාසයට එහෙමයි වෙච්ච සන්ත්‍යාසය කියලා වාර්තා කර සිටිද්දී මව්බිම් පුවත්පත වාර්තා කරනවා ඊයේත් අපි මහාචාර්ය සුනිල් ආචාර්ය නන්දාමාලිනී දෙන්න පිළිබඳව එහෙම නැත්නම් නඩු නිමිත්තක් නඩු කටයුත්තක් පිළිබඳව වාර්තා කළා. ඒ බුද්ධිමේ දීපල කොල්ල කෑම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ වටිනා තීන්දුවක් ලබා දුන්නා ඊයේ පෙරේද දවසක. අද මව්බිම් පුවත්පත කියනවා ගාල්ල අධිකරණ වාර්තාකරු ෆර්හාන් නිසාම්දීන් සහ හංගම එන්ජී ලියනගේ මහාචාර්ය සුනිල් ආරියරත්න ලෙස පෙනී සිටියාට අනුබල දුන්නාට ලක්ෂ 10ක ශරීරැප. මහාචාර්ය සුනිල් ආරියරත්න නමින් පෙනී හිටලා නල්ලු නිලියන්ට කතා කරලා මම කතා කරන්න මේ මහාචාර්ය සුනිල් ආරියරත්නන් කියලා නිලියන්ට අයුතු යෝජනා කරපු පුද්ගලයෙක් පිළිබඳව ඔහු අත්අඩංගුවට ගැනීම පිළිබඳව වාර්තා වුණා. හැබැයි අද ලංකාදීප පුවත්පතේ සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් මහාචාර්ය සුනිල් ආරියරත්න කියලා තිබුණේ මම වගේ පෙනී ඉන්න පුද්ගලයාව තවමත් අත්අඩංගුවට ගෙන නැහැ කියලා. හැබැයි අද අධිකරණ වාර්තාකරු ගාල්ලේ වාර්තා කරනවා මහාචාර්ය සුනිල් ආරියරත්න ලෙස පෙනී සිටියාට අනුබල දුන්නාට ලක්ෂ 10ක ශරීර ඇප කියලා අද වාර්තා කර සිටිනවා. මහාචාර්ය සුනිල් ආරියරත්න වගේ වුණාට කමක් නැහැ. මොකද එතුමා ලියපු සින්දු ප්‍රමාණය, ලියපු කවි ප්‍රමාණය, කරපු පර්යේෂණ ප්‍රමාණය එහෙම සලකලා බැලුවම ඒ වගේ කෙනෙක්
ඒක ඒ විදියට හැසිරෙන එක හොඳ නැහැ. හැබැයි මේක මහාචාර්යතුමාට විතරක් නෙවෙයි මුළු කලාවටම අගෞරවයක්. මහාචාර්යතුමා විදියට ඒ විදියට හැසිරෙන්න එපා. ඒ අතරේ හක්මන විශේෂ වාර්තාකරු දෙනගම යසන්ත ආරියසේන වාර්තා කරනවා ලංකාදීප පුවත්පතට පාරට කෙළ ගැසූ ලොරි රියදුරට නඩු කියලා. වාහනයකින් පැමිණ කිරින්ද නගරය අසලදී ප්‍රධාන මාර්ගයට බුලත් කෙළ ගැසූ රියදුරකට එරෙහිව නඩු පවන ලද බව කිරින්ද පුහුල්වැල ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසනවා. මේක හොඳයි. හැබැයි මේ වෙලාවේ හොඳයිද? අවවාද කළා යවුවනම් වැඩිය හොඳයි. මොකද ගෙවා ගන්න බැරුව දඩ ණය වාරික එහෙම තියෙන වෙලාවක පාරට කෙළ ගැහුවා කියලා දඩ ගහපු එක වැරදි කියලා එක වෙලාවකට හිතනවා. හැබැයි ඊට වඩා පරිසරය රකින්න එක තැන නොතැන බලලා පාරවල් කොච්චර හොඳට හැදුවත් ඒ පාරේ යන්න ඕන පුරවැසියෝ හදන්න ක්‍රමයක් තියෙන්නත් ඕනේ. එහෙම බැලුවහම මෙහෙම නඩු දාන එක දඩ ගහන එක වරදකුත් නැහැ. හැබැයි අපි හිතනවා නඩු දැම්මම පොඩ්ඩක් රස්තිය අඩු කරවලා අවවාද කළා යවයි කියලා. ලොග්ගල්ලාවේ පරිසර හානි සිදු කළායට නඩු කියලා පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහත්මිය කියනවා ලොග්ගල්ලා ඔය ආශ්‍රිතව පසුගියදා විශාල පරිසර හානියක් සිදු කර තිබූ පුද්ගලයන්ට එරෙහිව නඩු පවරන ලෙස පරිසර අමාත්‍යාංශය විසින් මධ්‍යම පරිසර අධිකාරියට උපදෙස් ලබා දීලා තිබෙනවා. ඒ අනුව පරිසර සහ වන සංරක්ෂණය පිළිබඳව විෂය පාසල් විෂය නිර්දේශයට එකතු කරන්න තීන්දුවක් අරගෙන තියෙනවා. ඔන්න පරිසරය වෙනුවෙන් කතා කරන අය ෆේස්බුක් වල ෂෙයා කරන්න හොඳ පුවතක්. එනු පරිසර සංරක්ෂණ විෂය නිර්දේශ පාසල් විෂය නිර්දේශයට එකතු කරන්න සූදානම් බව අද අරුණ පුවත්පත වාර්තා කර සිටිනවා. ඊට පස්සේ වික්ටෝරියා අවට භූකම්පනමාන 10ක් සවි කරන්න පියවර ගෙන තිබෙනවා. නිදර්ශනී වික්‍රමසිංහ වාර්තා කරන්නේ පහුගිය දවස්වල වික්ටෝරියා වේල් ආසන්නයේ භූකම්පන වාර්තා වුණා. වික්ටෝරියා ජලාශයට සිදුවන සුළු භූකම්පන තත්ත්ව පිළිබඳ පුළුල් අධ්‍යයනයක් කිරීම සඳහා එම ජලාශයේ වේල් සහ අවට ස්ථාන 10ක අධිසංඛ්‍යාත භූකම්පනමාන 10ක් සවි කිරීමට භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය කටයුතු කර තිබෙන බව අද වාර්තා කර සිටිනවා. නිදර්ශනී වික්‍රමසිංහයි මේ වාර්තාව ගෙන ඉන්නේ. අද ඊට පස්සේ අපි යනවා අවධානය යොමු කරන්න විදේශ පුවත්වලට අවධානය යොමු කරද්දී චීනයට අත තියන්න හදන ඕනම විදේශ බලවේගයකට හිස කුඩුපට්ටම් කරනවා. හිස ගසා දමන්නට සූදානම් කියලා චීන කොමියුනිස්ට් පක්ෂයේ 100 වෙනි සංවත්සරය සමරමින් ජනාධිපති ෂී ජින්පින් පවසනවා. 1921 තමයි චීන කොමියුනිස්ට් පක්ෂය ආරම්භ වෙන්නේ. ඊට පස්සේ 1921 ආරම්භ වෙන මේ චීන කොමියුනිස්ට් පක්ෂය තමයි චීනයේ මේ දැවැන්ත පෙරළිය සිද්ධ කරන්නේ. චීනයේ දැවැන්ත පෙරළිය විතරක් නෙවෙයි අවුරුදු 72ක් බලයේ ඉන්න චීන කොමියුනිස්ට් පක්ෂය ලෝකේත් බලය වෙනස් කරනවා. එහෙම නැත්නම් ලෝක බලය කියන සීසෝව යුරෝපයේ පැත්තේ ඉඳලා දැන් ආසියාව පැත්තට බර කරන්න පුළුවන් උනේ චීනයේ කොමියුනිස්ට් පක්ෂයේ මේ අවුරුදු 100ක වැඩපිළිවෙලත් එක්ක බිලියන 1.4ක් වන ජනතා ප්‍රාකාරයක නිකන් නෙවෙයි ඒක කිව්වේ යකඩ ප්‍රාකාරයක හිස හප්ප ගන්න එපා කියලා ලෝක බලවතුන්ට කියනවා. මොකද මේ වෙලාවේදී නේටෝව එහෙම නැත්නම් G7 සමුළුව පහුගිය දවස්වල රැස් වෙලා චීනයේ සංවර්ධනය නැත්නම් චීනයේ වැඩපිළිවෙලට චීනයේ විදේශ ප්‍රතිපත්තියට විරුද්ධව බලමුළු කඳවුරු බඳින ආකාරයක් වෙන්න තිබුණා. කොහොමුණත් චීනය කියන කතාව තමයි අපි මොනම රටක්වත් ආක්‍රමණය කළා නැහැ. අපි සියලු දෙනා එක්ක සහයෝගයෙන් ඉන්න තමයි හදන්නේ. උඩඟු අවවාද පිළිගන්න අපි ලෑස්ති නෑ. සූරාකෑමේ වැඩවසම් ක්‍රමයෙන් අප රට සහ ජනතාව නිදහස් කරගත්තා. ඒ වගේම ලෝකයටම මේ පණිවිඩය ගෙනන්න සූදානම් කියලා සඳහන් කර සිටිද්දී අපි පහුගිය දවස්වල දවස් දෙකක විතර වාර්තා කළානේ මේ ඔන්ලයින් පහසුකම නැති දරුවෝ ඔන්ලයින් පහසුකම ලබා ගන්න කරන සටන, ඊළඟට ජංගම දුරකථන ස්මාර්ට් ෆෝන් එකක් ගන්න කරන දුෂ්කර අරගල ගැන ඒ වගේම දැන් ඒව විලාසිතාවක් විදිහට හැමතැනම ප්‍රකාශ වෙන්නත් ඉඩ තියෙනවා. ඒ අතරේ මෙන්න මෙහෙම පොතකුත් තියෙනවා. ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය අද ලංකාදීපයට වාර්තා කරනවා ඔන්ලයින් ඉගෙනුමට අරන් දුන් දුරකථනයෙන් දුව දීගයක් කරගෙන මව්පියන් ඉතා දුක්කසේ හරිහම්බ කරගන්න ඔන්ලයින් අධ්‍යාපනය ලබා ගැනීම සඳහා 13 හැවිරිදි දිනීට මිලදීගෙන දුන් නවීන පන්නේ දුරකථනයෙන් අන්තර්ජාලය ඔස්සේ 22 හැවිරිදි තරුණයෙකු සමග දැරිය හඳුනාගෙන 22 හැවිරිදි තරුණයෙක් හඳුනාගෙන දැරිය ඔහු සමග පලා ගොස් දීර්ඝකමින් සිටියදී සොයා ගැනීමේ පුවතක් වෙල්ලම්බඩ පොලිස් බල ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. 13ක දැරියක් අම්මා තාත්තා බොහොම මාරුවෙන් හම්බු කරලා දීපු සල්ලි
වලින් ගත්ත ජංගම දුරකථනයෙන් අවුරුදු 22ක තරුණයෙක් එක්ක ආතකමක් පවත්වලා දීඝකමින් හිටියා කියලා මේ වෙල්ලම්බඩ ප්‍රදේශයෙන් වාර්තා වෙන්නේ. ගිරාඳුරු කෝට්ටේ ප්‍රදේශයේ තමයි මේ සිද්ධිය මෙහෙම සිද්ධ වුණා කියලා වාර්තා කර සිටින්නේ. ඒ නිසා ඇස් කන් පියාගෙන ඉන්න පුළුවන් කමක් නැහැ. අපි කාටුන් බලනවා. MD වීරරත්නගේ මරිසිපාල පොකට් කාටුනින්ම පටන් ගමු. බස් ගැමුණු කියනවා අකමැත්තෙන්වත් ගාස්තු වැඩි කරන්න වෙයිලු. පව් දෙයියනේ මේ මිනිස්සු කොච්චර අකමැත්තෙන්ද මේවා කරන්නේ. ගාස්තු වැඩි කරන්න විතරයි බස් සංගම් ඉස්සරහට එන්නේ. අපි කිව්වා මගේ ජනතාව ගැන මොනවත් නැහැ. අඩු තරමින් බස් වල වැඩ කරන කොන්දොස්තර මහතුරු ඩ්‍රයිවර් මහතුරු ගැනවත් සලකන්නේ නැහැ. නැත්තම් එහෙම රස්සාවල් අතරලා යයිද. මව්බිම් පුවත්පතේ MD ගේ ඊළඟ කාටුන් එක කෙහෙලි රමුක්කල් ඇමතුමා ඊයේ පෙරේද කිව්වා ලැබෙන පළමුවෙනි අවස්ථාවෙන්ම තෙල් මිල අඩු කරනවා කියලා. එතකොට මරිසිපාල අහනවා අනිත් පැත්තේ ඉඳලා MD අහනවා අනිත් පැත්තේ ඉඳලා පළමු අවස්ථාවෙන්ම වැඩි කළා නේද සර්? පළමු අවස්ථාවෙන්ම අඩු කරන්න. ඊළඟට හසන්ත විජේනායකගේ හුරේරා පොකට් කාටුනේට යනවා පාන් මිල වැඩි කරන්නේ නැහැ කියලා අලගියවන්න කියනවා. ජනතාව මතක් වෙලාද සාගර මතක් වෙලාද සර්? ජනතාව මතක් වෙලාද සාගර මතක් වෙලාද? අහගන්නකො හතෙන් පස්සේ. ඊළඟට සුවාරිස්ට ඔන්න මුණ ගැහිලා බැසිල් මහත්තයා සෑරට තව එකක් අඩු කරන්න වෙයි. ඒ මොනවද බං? පාන් ඒකත් අඩු කරන්න වෙයි. ඕකයි තත්ත්වය. අනුරාධ මෙහෙම ලියනවා. අනුරාධ හිරිපිටිය තමයි අද දිවයිනට මේ ඕකයි තත්ත්වය පබදින්නේ. හිඟවී පොහොර ගොවියන් නැත ජුවල් නැග තෝරයි ඔවුන් උද්ඝෝෂණ සටන් මග ඉන්දන ගෑස් බැස්සුව මෙන් දමන් දඟ ඒකට මැජික් පොලු ඇත්තෙත් බැසිල් ළඟද. හරි. හසන්ත විජේනායකගේ ඊළඟ කාටුන් එක ඕන්න සෞඛ්‍ය අමාත්‍යතුමිය පවිත්‍ර නෝනා දොස්තර මහත්තුරුන්ට පිඟානේ තියෙන කොහොම හොඳ දේවල් කවනවා. එතකොට දොස්තර මහත්තුරුන් මොකද වෙලා තින්නේ? බඩ වැඩි වෙලා ස්ථූර වෙලා අනේ මෙන්න හෙදියෝ කෙට්ටු වෙලා කටු ගහලා ගිහිල්ලා. ඒක නිසාලු මේ වැඩ වර්ජනේ. ඒ හසන්තට පේන හැටි හසන්ත විජේනායක අරුණ පුවත්පතට ඇඳපු කාටුන් එක. අරුණේ අංජනම බලමු. කපුරාලයි මේ අංජනම පේන හැටි කියන්නේ එන්නත ගෙන්වමින් නිටු කොට වගකීම චන්න ඇමති වෙහෙසන විට තනියෙන්ම සුව අංශයෙන් හිතවත් අය හටදීම වැරදි. එහෙත් එය සිදු වෙනවා තාම. මහන්සි වෙනවා තමයි චන්න ඇමතුමා. හැබැයි දන්න අයට ඉක්මනට වාහනයකින් ඇවිල්ලා බැහැලා ගිහිල්ලා ටක් ගාලා පොලිමේ ඉන්නේ නැතුව එහෙම එන්නත් දෙන එක වැරදි. එහෙත් එය සිදු වෙනවා තාම කියලා අංජන බැලුවම කපුරාලට පේනවලු. දිවයින පුවත්පතට යනවා. දිවයින පුවත්පතට ගියාම උදය විමලසිරිට පේන විදියට අපි උස්සන් ඉන්නවා තරාදිය අපි උස්සන් ඉන්නේ. සාමාන්‍යයෙන් තරාදිය එල්ලන්න පුළුවන් වෙන්න බෑ නෑ. අපි උස්සන් ඉන්නේ එක පැත්තක පාර්ලිමේන්තුව අනෙක් පැත්තේ ක්‍රිකට්. දෙකම එකයි. වියදම් කරනවා විතරයි පළක් නැහැ. දෙකම එකයි. නඩත්තු කරන ලොකු වියදමක් දරනවා. එංගලන්තයට යවන්න ලක්ෂ 69ක් විතර වියදම් කරා කියලානේ කියන්නේ. දෙකම එකයි. හැබැයි ඊයේ නම් ජය ගන්න උත්සාහ ගත්තා. කොහොමුණත් ඉස්තාලේ වහන්න ඔන්න මෙන්න තියෙද්දි අශ්වය රැක ගත්තට කමක් නැහැ. අපි යනවා මේ අද කාටුන් එක අද පුවත්පතට අවන්ත ආටිකල් අඳින කාටුන් එක අවන්ත අඳින කාටුන් එක මේක බලන්නකෝ. චීන ජනාධිපති ෂී ජින්පින් ඉන්නවා. චීන කමියුනිස්ට් පක්ෂයට අවුරුදු 100යි. ඒ 100 කොහොමද හැදුනේ? දේශපාලන නායකත්වය. ඒක තමයි එක දේශපාලන නායකත්වය. හැබැයි දේශපාලන නායකත්වය විතරක් තිබිලා හරියන්නේ නැහැ. ඊට පිටිපස්සෙන් වැඩ කරන බලන්න ඊට පස්සේ බින්දු දෙක හදලා තියෙන හැටි. එකක් තමයි එතන තියෙන දැති රෝදේ. කියන්නේ කර්මාන්ත. අනික් පැත්තෙන් තියෙනවා ට්‍රැක්ටර් රෝදේ. කෘෂි කර්මාන්ත. නිවැරදි නායකත්වය කර්මාන්ත කෘෂි කර්මාන්ත සහ ඒ දෙක අතර ඉන්නවා මහන්සි වෙලා වැඩ කරන මිනිස්සු. එහෙමයි චීන දේශපාලන පක්ෂ අවුරුදු 100ක් වැජඹුණේ. එතකොට චීන දේශපාලන පක්ෂ අවුරුදු 72ක්
ඇතුළේ වැඩ කළා රට එහෙම තැනකට ගෙනාවේ අවුරුදු 100ක් චීන දේශපාලන පක්ෂ චීන කමියුනිස්ට් පක්ෂ වැඩ කළේ. ඔහොමයි. නිකන් හිතලා බලන්න අපේ දේශපාලන පක්ෂ වලට මේ විදිහේ කාටුන් එකක් අඳින්න ගියොත් මොන වගේද? ඕන්න අද දවසට ප්‍රශ්නයක්. පීඩිත ජනතාවට නායකත්වය දෙන එක්සත් ජාතික පක්ෂය සූදානම්ලු මේ කාටුන් එක අපි තෝරගන්නේ අංජනගේ නිර්මාණයක් විදිහට. පීඩිත ජනතාවට නායකත්වය දෙන්න එජාපයේ සූදානම්ලු. ඔව්. දැන් යාලා පීඩිතයෝනේ. ඒ නිසා ඒ අයට නායකත්වය දෙන්න සූදානම්. මෙන්න අංජනගේ කාටුන් එක කියලා වැඩක් නැහැ. රුපියල් 80ට ගත්ත කීරිසම්බා මෝල් හිමියන් රුපියල් 224ට විකුණනවා කියන්නේ මොන තරම් අපරාධයක්ද මහින්දානන්ද අලුත්ගම කැමැතුමා කියන්නේ. එතකොට ඒකට ඉඩ දීලා මෙච්චර කල් බලාගෙන හිටියා. ඒක අපරාධයක් නෙවෙයිද? රුපියල් 80ට ගත්ත කීරිසම්බා මෝල් හිමියෝ විකුණන්නේ රුපියල් 224ට. ඊට පස්සේ පොහොර ඉල්ලලා උද්ඝෝෂණ කරනවානේ ගොවියෝ. අංජන අඳිනවා කාටුන් එකක්. ඊයේ පෙරේදා මහින්දානන්ද ඇමතුමා කිව්වා උද්ඝෝෂණ කරන ගොවීන්ගේ බෝඩ් පිටුපස ඉන්නේ කවුද? JVP අකුරු 3 තමයි ලියලා තියෙන්නේ කියලා. පොහොර ලබා දෙනු කියන බෝඩ් එක අනිත් පැත්තට හැරලා බැලුවම කවුද මේ පේන්නේ? ජනතා විමුක්ති පෙරමුණ කියලා. ඊයේත් මේ පිළිබඳව කතා වුණා. ඒ අතරේ අපි සූදානම් කවි දෙකක් තෝරගන්න. දිල්රූගේ සීපද පිටිමිල වදින විට උඩ ගොස් ගෙයි වහලේ වැඩියෙන් අගය දැනෙනවා බත දෙන සහලේ හිස්කර තබා ඇතිලිද මුට්ටිද ගෙපැලේ පානුත් බතුත් තරගෙට අහසට ඉගිලේ හිස්කර තබා ඇතිලිද මුට්ටිද ගෙපැලේ පානුත් බතුත් තරගෙට අහසට ඉගිලේ. එහෙම කියද්දි විදුර අබේනායකගේ දවසේ පද 4 මේ තමයි සමාප්ති සටහන. දවසේ පද 4 තබන්න දවසේ පද 4ෙන් සමාප්තිය සටහන් කරනවා. මට නම් ඇමති කම් ඕනෑ නැතය කියා පවසා ඇත මෛත්‍රී පුල තිසියේ පියා උඩ පැන බැරිම තැන රසමිදි පොකුරු සොයා තිත්තයි කියා නරිනයි දෙත් යන්න ගියා. උඩ පැන බැරිම තැන රසමිදි පොකුරු සොයා තිත්තයි කියා නරිනයි දෙත් යන්න ගියා. විදුර අබේනායක කියන්නේ උඩ පැනලා අල්ලගන්න බැරුණායින් පස්සේ මිදිත් තිත්තයි. අපි නැවත පත්තර මේන්තුවෙන් ලබන සඳු දමුණ ගැහෙනවා. අපේ සගයෝ හිටෙනවා. සගයෝයි ඔබයි හැමෝම ප්‍රවේශම් වෙලා ඉන්න නිරුපද්‍රිත හෙට දවසක් ප්‍රාර්ථනා කරනවා. ඔබට ආයුබෝවන්.